හරි ළමයි ඊළඟට ගන්න 8 වෙනි ප්‍රශ්නය. හරි 8 වෙනි එකේ තියෙන්නේ චුම්බක ක්ෂේත්‍ර සම්බන්ධ ප්‍රශ්නයක්. අපි බලමු මේක. මේකේ කියනවා ආරම්භයේදී නිශ්චලව පවතින හයිඩ්‍රයිඩ් අයනයක්, ඒ කියන්නේ ඍණායනයක් H ඍණායනයක් පහත රූපයේ පරිදි එකිනෙකට වෙනස් වූ ප්‍රදේශ තුනක් කරහා ගමන් කරයි. ඒ ප්‍රදේශයේදී හයිඩ්‍රයිඩ් අයනයේ 1800 වෝල්ට් විභවාන්තරයක් යටතේ ත්වරණය වේ. B ප්‍රදේශයේදී විශාලත්වය 1.2ක් ටෙක්ස්ටාවන චුම්බක ක්ෂේත්‍රයක් කඩදාසි තුලට පවතින අතර අයනයේ ගමන් දිශාවට ලම්බක විද්‍යුත් ක්ෂේත්‍රයක් දෙවන ප්‍රදේශයේ පවතී. C ප්‍රදේශයේ තිරසට අංශක 45ක් ආනතයකින් යුතුව මූල දෙක බෙදීම 7 ටෙක්ස්ලා කියන විශාලත්වයක් ඇති චුම්බක ක්ෂේත්‍රයක් පමණක් පවතී. හරි. එතකොට කියනවා හයිඩ්‍රයිඩ් අයනයේ ස්කන්ධ බෙදීම ආරෝපණය කියන අගේ දීලා තියෙනවා 1 වැඩි කිරීම 10 රින් 8යි කියලා ලෙස ගන්න. ගණනය කිරීමේදී ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ බලපෑම නොසලකා හරින්න කියලා තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට බලමු අපි ප්‍රශ්න වලට යම්. ප්‍රශ්න වලට යද්දී අපිට බලන්න පුළුවන් ඒ ප්‍රශ්නය. හරි ඒකේ කියනවා අයනයේ කැපිටල් A ප්‍රදේශයෙන් ඉවත් වී B ප්‍රදේශයට ඇතුල් වන ප්‍රවේගය කොපමණ? හරි. A එකෙන් ඉවත් වෙලා B එකට ඇතුල් වෙන ප්‍රවේගය අහන්නේ. එතකොට මෙහෙමනේ තියෙන්නේ. මෙන්න A ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ තියෙන මේ විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙන්නේ. හරි ඒ කියන්නේ 1800 වෝල්ට් විභවාන්තරයක් තියෙනවා මේ ප්‍රදේශයේ. B එකට යද්දි තලයේ තුලට තියෙන චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඊට පස්සේ විද්‍යුත් ක්ෂේත්‍රයකුත් තියෙනවා කියලා කියනවා. හරි පැත්තක් දීලා නැහැ බලමු. ඉහළටයි පහළටයි විද්‍යුත් ක්ෂේත්‍රයක් තියෙනවා. මේක B. මේක A. පස්සේ C ප්‍රදේශයට යද්දී අංශක 45ක් ආනතුව මේ විදිහේ තිරසට අංශක 45ක් ආනතුව චුම්බක ක්ෂේත්‍රයක් විතරයි තියෙන්නේ කියලා කියනවා. හරි ඔන්න ඔය විදිහට නේ අපිට දීලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම හයිඩ්‍රයිඩ් අයනයක් ඒ ප්‍රදේශයෙන් හරි ඒ ප්‍රදේශයෙන් නිශ්චලතාවයෙන් අරමලා මෙන්න මේ විදිහට ගමන් ගන්නවලු. හරි. මෙයා මෙන්න මේ විදිහට ඇතුල් වෙනවලු B ප්‍රදේශයට. අපෙන් අහන්නේ නිශ්චලවපදින හයිඩ්‍රයිඩ් අයන. එතකොට අපෙන් අහන්නේ ඉස්සලාම අයන A ප්‍රදේශයෙන් ඉවත් වී B ප්‍රදේශයට ඇතුල් වෙන ප්‍රවේගය කොපමණද? හරි. A එකෙන් ඉවත් වෙලා B එකට ඇතුල් වෙන ප්‍රවේගය කොපමණද කියලා අහන්නේ. හරි. එතකොට දැන් නිශ්චලව පවතින අයනයට සචලතාවයක් ලැබෙන්නේ මෙන්න මේ විභවාන්තරය නිසා. හරි විභවාන්තරය නිසා. එතකොට අපි දන්නවා මෙන්න මේ විද්‍යුත් ක්ෂේත්‍රය එහෙම නැත්නම් විභවාන්තරය නිසා මෙන්න මේ ආරෝපණයට යම්කිසි ශක්තියක් ලැබෙනවා. හරි චාලක ශක්තියක් ලැබෙනවා. මෙන්න මේ චාලක ශක්තිය නිසා මෙයාට ප්‍රවේගයක් තියෙනවා. හරි එතකොට මේ ප්‍රවේගය අපිට ගන්න පුළුවන්. හරි මෙන්න මේ විද්‍යුත් ක්ෂේත්‍රය මගින් මෙයා ත්වරණය කරනවානේ. හරි එතකොට ඒ විභවාන්තරය මගින් මෙයාට ලබා දෙන ශක්තිය සමානයි මෙයාගේ චාලක ශක්තිය කියලා අපිට සමාන කරන්න පුළුවන්. හරි. එතකොට ශක්ති සංස්ථිතියේ මේ දාන්න පුළුවන්. අපි දන්නවා Q ආරෝපණය මත V විභවාන්තරයෙන් මගින් ලබා දෙන ශක්තිය කියන්නේ QV. හරි. එතකොට QV සමානයි මෙයාගේ චාලක ශක්තිය. චාලක ශක්තිය කියන්නේ භාගයක් m. එයාගේ ප්‍රවේගය මම සලකනවා U භාගයක් mu වර්ගය. හරි. නො විදිහටනේ. එතකොට අපෙන් අහන්නේ ප්‍රවේගය. U සමානයි 2qv බෙදීම m කියන එකේ වර්ගමූලය. හරි. එතකොට U සමානයි 2යි හයිඩ්‍රයිඩ් අයනයේ ආරෝපණය හරි ආරෝපණය. එතකොට අපිට මෙතන ආරෝපණයක් දීලා නැහැ. හැබැයි මේ ස්කන්ධ බෙදීම ආරෝපණය කියලා ගියක් දීලා තියෙනවා. එතකොට මේක තවදුරටත් අපිට සුළු කරන්න පුළුවන් මේ විදිහට 2v ඉහළට තියලා මේ q කියන එක අපිට ලියුව හැකි m බෙදීම q කියලා. හරි m බෙදීම q කියන එක උඩට ගියාම මේ පැත්තට යන්නේ. එතකොට 2v බෙදීම m බෙදීම q කියලා ලියන්න පුළුවන්. ඔහොම ලියවන්න එහෙමම තමයි. හරි මේ q ඉහළට ගියන්නත් පුළුවන්. එහෙම නැත්නම් m වල බෙදීමක් විදිහට ලියන්නත් පුළුවන්. එතකොට m බෙදීම q කියන්නේ ස්කන්ධ බෙදීම ආරෝපණයගේ දීලා තියෙනවනේ. හරි.
ස්කන්ධ බෙදීම ආරෝපණයෙන් එක වැඩි කිරීම 10 8යි කියලා තියෙනවා. හරි එතකොට u සමානයි දෙක වැඩි කිරීම විභවාන්තරය 1800යි බෙදීම m බෙදීම කියන්නේ එක වැඩි කිරීම 10 8යි. එක වැඩි කිරීම 10 8යි. ඔන්න ඕකේ වර්ගමූලය. හරි එතකොට u සඳහා අගයක් ලැබෙනවා. u වෙනවා 6 වැඩි කිරීම 10 5යි ms ඍණ 1 කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි උට අගය ලැබෙන්නේ. රයිට්. ඊට පස්සේ අපි බලමු B කොටස කියනවා B ප්‍රදේශයේ තුල ආයනයේ සරල රේඛාවක් දිගේ ගමන් කරයි නම් එම ප්‍රදේශය තුල ඇති විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය හා දිශාව හොයන්න. හරි. දැන් මෙයාද විද්‍යුත් ක්ෂේත්‍රයක් තිබුණ නැත්තම් මෙයා ඍණාරෝපණය යන්නේ. ඍණාරෝපණය මෙහෙම ඇතුළු වුණාට පස්සේ හරි ඍණාරෝපණය මේ අතර ගමන් කරනවා කියන්නේ සම්මත ධාරාව ගමන් කරන්නේ ඊට විරුද්ධ දිශාව. හරි. එතකොට අපි මෙතන චුම්බක ක්ෂේත්‍රය විතරක් තියෙනවා කියලා සැලකුවොත් එහෙම තලයේ තුරට චුම්බක ක්ෂේත්‍රය තියෙනවා. ධාරාව මේ අතර තියෙනවා. පහළට සිරස්ව බලයක් ඇති විය යුතුයි චුම්බක ක්ෂේත්‍රය මගේ මේ ආරෝපණය මත. එහෙම වුණොත් ආරෝපණය තිරස්ව ගමන් කරන්නේ මෙන්න මේ විදිහට පහළට ගමන් කරනවා. හරි. හැබැයි මේක තිරස්ව ගමන් කරනවා කියලා කියනවා. ඒතකොට තිරස්ව ගමන් කරන්න හේතුව මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රය විතරක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒතකොට විද්‍යුත් ක්ෂේත්‍රය මගෙන් ආයනය මත ඉහළට බලයක් ඇති කරනවා. චුම්බක ක්ෂේත්‍රය මගෙන් පහළට බලයක් ඇති කරනවා. විද්‍යුත් ක්ෂේත්‍රය මගෙන් ඉහළට බලයක් ඇති කරනවා. ඒතකොට මේ බල දෙක සමාන වෙලා සම්ප්‍රයුක්ත බලයක් නැති නිසා තමයි මෙයා තිරස්ව ගමන් කරන්නේ. හරි. එතකොට අපිට ඉහළට බලයක් දැන් ඍණාරෝපණය මත ඉහළට බලයක් ඇති කරනවා කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍රයේ තියෙන්නේ නෙමෙයි විද්‍යුත් ක්ෂේත්‍රයේ පිහිටන්න ඕනේ ඉහළ ඉඳලා පහළට. හරි. විද්‍යුත් ක්ෂේත්‍රයේ පිහිටන්නේ ඉහළ ඉඳලා පහළට. මෙන්න මෙහෙම. මොකද ධනාරෝපණයක් මත නම් විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන දිශාවට තමයි බලය තියෙන්නේ. හැබැයි ඍණාරෝපණයක් නිසා මෙය මත බලය ඇති වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන දිශාවට විරුද්ධ දිශාවට. හරි. එතකොට බලය ඇති වෙන්නේ පහළ ඉඳලා ඉහළටනේ. විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන ඊට විරුද්ධ දිශාවට. ඒ කියන්නේ ඉහළ ඉඳලා පහළට. හරි. විද්‍යුත් ක්ෂේත්‍රයේ තියෙන පහළට ක්‍රියාත්මක වේ යුතුයි. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයේ අපිට ගණනය කරන්න පුළුවන් විශාලත්වය. කිලිම විද්‍යුත් ක්ෂේත්‍රයෙන් ඇති වෙන බලය චුම්බක බලයට සමාන වෙන්න ඕනේ. එතකොට මෙයාගේ මත සම්ප්‍රයුක්ත බලය ශූන්‍ය වෙලා මෙයා තිරස්ව ගමන් කරන්නේ. හරි. චුම්බක බලය අපි දන්නවා QB U එක සමානයි විද්‍යුත් ක්ෂේත්‍රයෙන් මගින් ඇති වෙන බලය QE විද්‍යුත් ක්ෂේත්‍රය E කියලා ගත්තොත්. හරි. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රය තමයි අපෙන් අහන්නේ Q ට Q සුළු වුණාම E සමානයි BU. E සමානයි B කියලා කියන්නේ අගේ දීලා තියෙනවා 1.2 නේ කියලා අපිට පේපර් එකේ දීලා තියෙන. ඒකට 1.2 වැඩි කිරීම U කියන්නේ ප්‍රවේගය අපි ගණනය කරා. ඇතුළු වුණ ප්‍රවේගය අපිට ආව 6 වැඩි කිරීම 10 5යි කියලා. හරි. 6 වැඩි කිරීම 10 5යි. මේක සුළු කරාම අපිට ලැබෙනවා දාල විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය. හරි. ඔක සුළු කරන්න. ඒකට 7.2 වැඩි කිරීම 10 5යි කියලා එනවා. හරි. ඔන්නෝක තමයි ඉන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වය. රයිට්. හරි. ඊට පස්සේ අපි යනවා C කොටසට. C කොටස බලන්න ළමයි. C කොටසේ කියනවා C ප්‍රදේශයේ අයනයේ ගමන් මාර්ගය පැහැදිලි කරන්න. B ප්‍රදේශයේ අයනය තිරස්ව ගමන් කරනවලු. තිරස්ව ගමන් කරලා මෙහෙම ඔන්න දැන් C ප්‍රදේශයට ඇතුළු වෙනවා. කියන්නේ මම වෙනමෙන් දුත් එහෙම ගමන් කරන අයනේ ඍණ අයනේ C ප්‍රදේශයට ඇතුළු වෙනවා. C ප්‍රදේශයට ඇතුළු වෙද්දී C ප්‍රදේශයේ තියෙන්නේ තිරසරංගස්සක 45ක් අනද මෙන්න මේ විදිහට චුම්බක ක්ෂේත්‍රයක් විතරයි. හරි. මෙන්න මේ අතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේක බලා ගන්න හොඳට. මේක බැලුවොත් එහෙම අපිට පැහැදිලි මෙන්න මේ පැත්තට ප්‍රවේගය තියෙනවනේ. ඒ කියන්නේ 6 වැඩි කිරීම 10 5ක් තියෙනවනේ ප්‍රවේගයන් මේ අතර. උන්නේ ප්‍රවේගය මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බක විභේදනයක් තියෙනවා. කියන්නේ මෙන්න මේ පැත්තට විභේදනයක් තියෙනවා. හරි. එතකොට මේක අංශක 45යි නම් හරි මෙන්න මේ කෝණය අංශක 45යි නම්
මේ කෝණයත් අංශක 45යි. හරි. එතකොට මේ පැත්තට තියෙනවා විභේදනයක්. يعني චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව මේ ප්‍රවේගය u කියලා ගත්තොත් u sin 45 කියලා. ඒ වගේම චුම්බක ක්ෂේත්‍රයට සමාන්තර විභේදන සංරචකයකුත් තියෙනවා මෙයාගේ. ඒක u cos 45 කියලා ඔන්න ඔය විදිහට. හරි. එතකොට මෙන්න මේ ලම්බක සංරචකය නිසා අපි දන්නවා චුම්බක ක්ෂේත්‍රයකට ලම්බකව සංරචකයක් ඇති වුණකොට ඒක මත බලයක් ඇති වෙනවා. හරි මේ බලය ඇති වෙන දිශාව අපිට ගන්න පුළුවන් මේක ඍණාරෝපණය මේ පැත්තට ප්‍රවේග සංරචකය තියෙනවා කියන්නේ. එයාගේ අපි සම්මත දිශාව විදිහට සලකන්නේ සම්මත ධාරාවේ දිශාව කියන්නේ මෙන්න මේ අතට ඊට විරුද්ධ දිශාව. ඒකට මේ පැත්තට අපි මෙහෙම දැම්මොත් එහෙම චුම්බක ක්ෂේත්‍රය පිහිටන්නේ මෙහෙම. හරි. චුම්බක ක්ෂේත්‍රය මෙහෙම පිහිටන්නේ මේ අතට. ඒ සම්මත ධාරාව පිහිටන්නේ යාගේ ප්‍රවේගයට විරුද්ධ දිශාවට. ඒතර තලයෙන් ඉවතට මොකද්ද ඇති වෙන්නේ? බලයක් ඇති වෙනවා. හරි. තලයෙන් ඉවතට බලයක් ඇති වෙනවා. තලයෙන් ඉවතට බලයක් ඇති වෙන නිසා මෙන්න මේ ඍණායනය මෙන්න මේ ආකාරයට චලනය වෙනවා. තලයෙන් ඉවතට එනවා. අර්ධ වෘත්තාකාරව චලනය වෙනවා. අපි දන්නවා දැන් පිටතින් අයනයක් ඇතුළු වෙද්දී චුම්බක ක්ෂේත්‍රයකට ඒක අර්ධ වෘත්තාකාර මාර්ගයක චලිත වෙලා ක්ෂේත්‍රයෙන් පිට වෙලා යනවා. හරි. ඒක අපි ඉගෙන ගන්නවා තියරියට. එතකොට මෙයාත් ලම්බක බලයක් ඇති වෙනවා. එතකොට තලයෙන් ඉවතට දිනනවා මෙයාගේ ප්‍රවේගී සංරචකයට ලම්බක බලයක්. ප්‍රවේග සංරචකයේ u sin 45 තියෙන්නේ මේ අතට. ඊට ලම්බක බලයක් ඇති වෙනවා තලයෙන් ඉවතට. හරි. ඒක නිසා යා මෙන්න මෙහෙම අර්ධ වෘත්තාකාර මාර්ගයක චලිත වෙනවා. චලිත වෙලා අර්ධ වෘත්තාකාර කොටසක් චලිත වෙලා ඉවත් වෙලා යනවා. හරි. ඒ වගේම තමයි මෙයා දැන් u cos 45 කියන සංරචකයේ තියෙනවනේ කොහොමද? ඒක නිසා යා ඉදිරියටත් චලනය වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ චුම්බක ක්ෂේත්‍රයට සමාන්තර දිශාවටත් චලනය වෙනවා. එතකොට මෙයා මේ විදිහට අර්ධ වෘත්තාකාර මාර්ගයක යන ගමන් ඉදිරියටත් චලනය වෙනවා. එතකොට මෙන්න මෙහෙම ඔන්න ඔය විදිහට තමයි සර්පිලාකාර මාර්ගයක තමයි චලනය වෙන්නේ. හැබැයි මෙයා එක අර්ධ වෘත්තයක් මෙහෙම කරගෙද්දී මෙයා චුම්බක ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා යනවා. ඒක නිසා තවදුරටත් මෙයා ඉදිරියට යන්නේ නැහැ. හරි. එතකොට යාට භ්‍රමණය වෙන්න පුළුවන් වෙන්නේ එහෙම නැත්නම් චලනය වෙන්න පුළුවන් වෙන්නේ එක අර්ධ වෘත්තයයි. හරි. එක අර්ධ වෘත්තයයි. හරි. එන්නේ ඒක නිසා අර්ධ වෘත්තාකාර චලිතයක් තමයි තියෙන්නේ. හරි මේක මේ විදිහට ඇඳලා ඉවරලා මෙන්න මේ විදිහට ප්‍රවේග සංරචක දෙකක් තියෙනවා කියලා පැහැදිලිව සලකනු කරලා හරි ඊට පස්සේ ලියා ගන්න මුලින්ම මේ ටික අඳින්න. හරි. ඇඳලා ඉවරලා ඔය ටික ඇඳලා මෙහෙම ලියා ගන්න. ශේෂ්ත්‍රයට ඇතුළු වීමේදී හරි ශේෂ්ත්‍රයට ඇතුළු වීමේදී මුලින්ම මේක අඳින්න. හරි. මුලින්ම මේක ඇඳලා ඉවරලා මේ කියන ටික ලියා ගන්න. ශේෂ්ත්‍රයට ඇතුළු වීමේදී ඉහත රූපේ පරිදි චුම්බක ශේෂ්ත්‍රයට සමාන්තරගත සහ ලම්බක ප්‍රවේග සංරචක යුගලක් ලෙස ලම්බක ප්‍රවේග සංරචක යුගලක් ලෙස 6 වැඩි කිරීම 10/5ක් ms ඍණ එක සැලකිය හැක. 6 වැඩි කිරීම 10/5ක් ms ඍණ එක සැලකිය හැක. හරි. ඊට පස්සේ ලියා ගන්න සමාන්තර ප්‍රවේග සංරචකයේ සඳහා චුම්බක ක්ෂේත්‍රයේ බලපෑමක් නැත. ඊට පස්සේ චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව පවතින ප්‍රවේග සංරචකය නිසා වමත් නියමයට අනුව තලයෙන් ඉවතට වමත් නියමය අනුව චුම්බක ක්ෂේත්‍රයට ලම්බක ප්‍රවේග සංරචකය නිසා වමත් නියමයට අනුව තලයෙන් ඉවතට හයිඩ්‍රයිඩ් අයනයේ මත බලයක් ඇතිවන නිසා එම අයනය වෘත්තාකාර චලිතයකයේදී ඊට පස්සේ ලියා ගන්න හයිඩ්‍රයිඩ් අයනය චුම්බක ක්ෂේත්‍රයට ලම්බක තලයේ අර්ධ වෘත්තයක් ගෙවා ගිය පසු ක්ෂේත්‍රයෙන් ඉවත් වේ. චුම්බක ක්ෂේත්‍රයට
සමාන්තර ප්‍රවේග සංරචකයන් නිසා චුම්බක ක්ෂේත්‍රයේ සමාන්තර ප්‍රවේග සංරචකයන් නිසා අයනය වෘත්තාකාර චලිතයක් නොව වෘත්තාකාර චලිතයක් නොව සර්පිලාකාර චලිතයක යෙදී. සර්පිලාකාර චලිතයක යෙදී. හරි. ඔන්න ඔය විදිහට තමයි විස්තර කරලා තියෙන්න ඕනේ චලිත ස්වභාවය. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. හරි ළමයි ඊළඟට බලන්න ඊළඟේ කොටසේ කියනවා කියන්නේ මේ දෙවෙනි කොටස හරි දෙවෙනි එකේ කියනවා සී ප්‍රදේශයේදී ආයනයේ ගමන් ගන්නා වෘත්තාකාර පතයක අරය සොයන්නේ කියලා. හරි. ඒකට වෘත්තාකාර පතේ අරය සොයන්නේ අපි සාමාන්‍ය විදිහට අපි දන්නවා කේන්ද්‍ර අභිසාරී බල විදිහට ඒකට ක්‍රියාත්මක වෙන්නේ චුම්බක බලය. හරි. ඒක සමාන කරනවා කේන්ද්‍ර අභිසාරී බලයට. හරි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට අපි දන්නවානේ කේන්ද්‍ර අභිසාරී බලය එතකොට MB වර්ගයේ බෙදීම R සමානයි චුම්බක බලයෙන් FB. හරි. එතකොට මෙතන ස්කන්ධයේ M B කියලා කියන්නේ මෙතන B sin 45. හරි. ඒකේ වර්ගයේ බෙදීම R තමයි අපෙන් අහන්නේ සමානයි චුම්බක බලය කියන්නේ QVB. හරි. ඒ කියන්නේ Q එතන V කියලා කියන්නේත් U sin 45. හරි. එතන U sin 45 B ඔන්න ඔය විදිහට. එතකොට මේ එක U sin 45කට එක U sin 45ක් කැපිලා යනවා. මේක පැත්ත එක U sin 45ක් ඉතුරු වෙනවා. එතකොට මේ Q මේ පැත්තට ගේන්න පුළුවන් මේ බෙදීම Q වෙනවා. මේ B මේ පැත්තට ගේන්න පුළුවන් මේ R මේ පැත්තට අරන් යන්න. ඒකට R සමානයි M බෙදීම මේ Q මේ පැත්තට ගේනවනේ. QR යක් U sin 45 කියලා කියන්නේ 1ට මූල 2යි. U වැඩි කිරීම 1ට මූල 2යි බෙදීම මෙන්න මේ B පහලට එනවා. හරි. එතකොට R සමානයි M බෙදීම QR යක් U බෙදීම මූල 2යි B කියලා ලියන්න පුළුවන්. ඔකට අගයන් ආදේශ කරන්න M බෙදීම Q කෙලින්ම අපිට දීලා තියෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 8ක් කියලා. 1 වැඩි කිරීම 10 ඍණ 8 වැඩි කිරීම U කියලා කියන්නේ 6 වැඩි කිරීම 10 5ක් කියලා. අපි ගණනය කරා 6 වැඩි කිරීම 10 5ක් බෙදීම මූල 2 වැඩි කිරීම B කියලා කියන්නේ මෙතන දීලා තියෙන මූල 2 බෙදීම 7යි කියලා. මෙයාගේ විශාලත්වය. මූල 2 බෙදීම 7. හරි. ඕක සුළු කරන්න එතකොට එනවා අරේ සඳහාගයක්. අරේ එනවා ළමයි 2.1 වැඩි කිරීම 10 ඍණ 2 මීටර කියලා. හරි. මීටර කියලා තමයි අරේ එන්නේ. රයිට්. ඕක ලියාගන්න ගමන් අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ එකේදී කියනවා H අයනයේ C ප්‍රදේශයේදී එක් වෘත්තාකාර පතයක් සම්පූර්ණ කිරීමට ගත වන කාලය. ඒතකොට එක් වෘත්තාකාර පතයක් සම්පූර්ණ කිරීමට ගත වන කාලය කියලා කියන්නේ ආවර්ත කාලය හන්නේ. හරි. ආවර්ත කාලය T සමානයි T සමානයි 2π බෙදීම ඔමේගා. එහෙම නැත්නම් ඔමේගා සමානයි V බෙදීම R. එතකොට 2π R බෙදීම V කියලා එන්නේ. හරි. ඕකට අගයන් ආදේශ කරන්න තුන මෙතන නම් V එන්නේ කෙලින්ම ස්පර්ශී ප්‍රවේගය ඉදිරි කරන්නේ U sin T. හරි. V එතකොට T සමානයි 2π R බෙදීම U sin 45. අගයන් ආදේශ කිරීමක් තියෙන එතන. 2 වැඩි කිරීම 3.14 වැඩි කිරීම R කියලා කියන්නේ අපි දැන් ගණනය කරපු 2.1 10 ඍණ 2 බෙදීම U sin 45 කියලා කියන්නේ U කියන්නේ 6 වැඩි කිරීම 10 5 වැඩි කිරීම sin 45 කියන්නේ 1ට මූල 2. ඔන්නක සුළු කරන්න ආවර්ත කාලය එනවා. ආවර්ත කාලය විදිහට ඔයාලට ලැබෙයි 3.1 වැඩි කිරීම 10 ඍණ 7යි කියලා. හරි. 3.1 වැඩි කිරීම 10 ඍණ 7යි තප්පර කියලා තමයි ආවර්ත කාලය විදිහට ඔයාලට ලැබෙන්නේ. රයිට්. ඊළඟට බලමු. ඊළඟ කියනවා C ප්‍රදේශයේදී අයනය
33.2 සෙන්ටිමීටර් සිරස් විස්ථාපනයක් සිදු කිරීමට ගත වන කාලය අහන්න. මෙතන විස්ථාපනයක් සිරස් විස්ථාපනයක් සිදු කරනවා කියලා කියන්නේ මෙතන. හරි. මෙන්න මේ ශේෂ්ත්‍රයට සමාන්තර තියෙන ප්‍රවේග සංරචක නිසා මේ ඉදිරියට යන විස්ථාපනය අපෙන් අහන්නේ. ඒක ඉදිරියට යන විස්ථාපනය අපිට හොයන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගහන්නේ අයනේ සිරස් විස්ථාපන සිදු කිරීමට ගත වෙන කාලය තමයි. ඒතර අපි දන්නවනේ මේ අයනේ මෙතන ශේෂ්ත්‍රය තුල රැඳිලා පවතින්නේ යා අර්ධ වෘත්තාකාර මාර්ගයක් යනකම් විතරයි. ඒ කියන්නේ එයා දැන් ආවර්ත කාලෙන් අර්ධයයි මෙයා රැඳී පවතින්නේ මෙතන. අපි ගණනය කරපු ආවර්ත කාලය. හරි. ඒතර අපි බලමු මේ ආවර්ත කාලයක්ම රැඳිලා හිටියොත් එහෙම කොපමණ දුරක් ගමන් කරනවද කියලා. ඒ දුර ගමන් කරන දුර අපිට හොයන්න මෙන්න මේ ආවර්ත කාලය වැඩි කරන්න ඕනේ මෙන්න මේ සමාන්තර ප්‍රවේග සංරචකය. හරි. ඒතර S සමානයි ආවර්ත කාලය අපි ගණනය කරද්දී ආවේ 3.10 ඍණ 7 නේ. 3.1 වැඩි කිරීම 10 ඍණ 7 වැඩි කිරීම මේ ප්‍රවේග සංරචක u cos 45. u කියන්නේ 6 වැඩි කිරීම 10 5 cos 45 කියන්නේ ඒකට මූල දෙක. හරි. ඕක සුළු කරාම අපිට එනම සුළු කරාම ලැබෙන වගේ 6.22 මූල 2 සෙන්ටිමීටර කියලා. 6.22 වැඩි කිරීම මූල 2 සෙන්ටිමීටර කියලා ගයක් ලැබෙනවා. එතකොට අපිට ලැබෙන්නේ මෙයා සම්පූර්ණ ආවර්ත කාලයක් හිටියොත් ගමන් කරන දුර. හැබැයි මෙයා සම්පූර්ණ ආවර්ත කාලයක් ඉන්නේ නැහැ. මේකෙන් අර්ධ කාලයක් තමයි ඉන්නේ. ඒකට අර්ධ කාලයක් තුලදී මෙයා ගමන් කරපු දුර ඕනනම් ගණනය කරන්න පුළුවන්. මෙයාගෙන් භාගයක්. හරි. ඔයාගෙන් භාගයක් කියලා කියන්නේ එතකොට ගමන් කරපු දුර L කියලා ගත්තොත් ඔයාගෙන් භාගයක් කියලා කියන්නේ ඕක දෙකට බෙදන්න 3.1 සෙන්ටිමීටර් කියලා එන ආසන්න වශයෙන්. හරි. ඒතකොට මෙයා දැන් මේ ශේෂ්ත්‍රයේ රැඳිලා ඉන්න කාලේ තුරදී ගමන් කරන්නේ මෙන්න මේ වගේ දුරක් ගමන් කරනවා. හැබැයි අපෙන් අහන්නේ 33.2 සෙන්ටිමීටර් විස්ථාපන වීමට ගත වෙන කාලය අහන්නේ. හරි. 33.2 විස්ථාපන වීමට ගත වෙන කාලය අපිට ගණනය කරන්න බෑ. හරි. මොකද මෙයා උපරිම ප්‍රමාණයක් රැඳිලා ඉන්නේ. රැඳිලා ඉද්දි ගමන් කරන්න මෙන්න මේ දුර. හරි. ඒතකොට ඔයාලා ලියන්න ඕනේ ශේෂ්ත්‍රයේ රැඳී පවතින කාල සීමාව තුළදී අංශුව ගමන් කරන සිරස් විස්ථාපනය කියලා මේ විදිහට ගණනය කළා මේ ටික ලියන්න. එම නිසා ඉන් පසුව කාලය ගණනය කළ නොහැක. හරි. ඉන් පසුව කාලය ගණනය කළ නොහැක. එහෙම නැත්නම් ලියන්න අයනේ C ප්‍රදේශය තුළදී 33.2 සෙන්ටිමීටර් සිරස් විස්ථාපනයක් නොලබන නිසා ඒ සඳහා කාලයක් ගණනය කළ නොහැක කියලා. හරි. ඔන්න ඔය විදිහට තමයි ඒ ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. ඊළඟ ප්‍රශ්නයට යමු. හරි ළමයි අපි ඊළඟට බලමු 10 වෙනි ප්‍රශ්නයේ B කොටස ගන්න. 10 වෙනි එකේ B1 පදාර්ථය හා විකිරණ ප්‍රශ්නය. හරි ඒකේ ඒ කොටස බලමු. මේ කොටසේ කියනවා පොලෝනියම් 21884 විකිරණශීලී මූලද්‍රව්‍ය අර්ධ ජීව කාලය මිනිත්තු 3යි කියලා. එය ඇල්ෆා අංශු විමෝචනය කරමින් PbXy බවට පත්වේ. හරි x සහ y වල අගය කුමක්ද කියලා අහනවා. මෙහෙමනේ තියෙන්නේ. පොලෝනියම් 21884 පත් වෙනවලු ඇල්ෆා එකකුයි PB වල x සහ y හාන්නේ. එතකොට මෙතන ස්කන්ධ ක්‍රමාංකය ඇල්ෆා වල ගත්තොත් අපි 4යි පරමාණු ක්‍රමාංකය 2යි. හරි එතකොට මේ 218න් 4ක් අඩු වෙන්න ඕනේ x ට 84න් 2ක් අඩු වෙන්න ඕනේ y ට. හරි එතකොට එක x සමානයි 218න් 4ක් අඩු වෙනවා කියන්නේ 214යි y සමානයි 84න් 2ක් අඩු වෙනවා කියන්නේ 82යි. x සහ y වලට අගයන් එන්න ඕන ඔය විදිහට. හරි. ඒක ලේසි. ඊට පස්සේ ඊළඟට යනවා n පරමාණු n කැපිටල් n පරමාණු ගණනකින් යුක්ත
පොලෝනියම් 218 අංශු විමෝචනය කරන ශීඝ්‍රතාව දීලා තියෙනවා අගයක් නම් පැය භාගයකට පසුව ඇල්ෆා අංශු විමෝචනය කරන ශීඝ්‍රතාවය කොපමණද කියලා අහනවා. හරි. ඊට පස්සේ යුරේනියම් ක්ෂයවීමේදී කියලා කොටසක් එනවා. එතකොට ඒක අදාළ වෙන්නේ ඉතින් පහළ ප්‍රශ්නෙට. හරි. පොඩි මිස්ටේක් එකක් තියෙනවා. ඒකත් නිකන් එකම ප්‍රශ්නෙට වගේ තියෙන්නේ. හැබැයි එතන ප්‍රශ්නේ වෙන්නේ අර කොපමණද කියන තැනට විතරයි. හරි. හරි. ඒකට බලමු මේක. n පරමාණු ගණනක් තියෙද්දි ශීඝ්‍රතාවය දීලා තියෙනවා. අපි දන්නවා ශීඝ්‍රතාවය සමානුපාතික වෙනවා ඒ අවස්ථාවේ තියෙන පරමාණු ගණනට. හරි. එතකොට n පරමාණු ගණනකින් උත්තර අවස්ථාවේදී අල්ෆා අංශු විමෝචනය කරන ශීඝ්‍රතාවය 5.1 වැඩි කරන 10 කියලා දෙනවා. පැය භාගයකට පස්සෙ අහනවා අල්ෆා අංශු විමෝචනය කරන ශීඝ්‍රතාවය. හරි. එතකොට n බෙදීම t ශීඝ්‍රතාවය සමානුපාතිකයි ඒ අවස්ථාවේ තියෙන පරමාණු ගණනට. එතකොට පළවෙනි අවස්ථාවේදී දීලා තියෙන්නේ 5.1 වැඩි කිරීම 14යි. 5.1 වැඩි කිරීම 14යි. සමානුපාතිකයි. මේ අවස්ථාවේදී n කියලා පරමාණු ගණනක් තියෙනවා. ඊට පස්සේ මේක කියන්නේ අපෙන් අහන්නේ පැය භාගයකට පසු. පැය භාගයකට පසු කියලා කියන්නේ විනාඩි 30කට පසු. ඒ කියන්නේ මිනිත්තු 30කට පසු. අර්ධ ජීව කාලේ මිනිත්තු 3යිලු. හරි. ඒතකොට අපි පරමාණු ගාන හොයාගන්න ඕනේ මිනිත්තු 30කට පස්සේ. අර්ධ ජීව කාලය වගේ ඒවා 10ක් ගිහිල්ලා. හරි. එක අර්ධ ජීව කාලයකදී කියන්නේ අර්ධයක් අඩු වෙනවනේ පරමාණු ගාන. ඒ වගේ 10ක් ගිහිල්ලා. ඒක 10ක් ගිහිල්ලා කියන්නේ දැන් තියෙන පරමාණු සංඛ්‍යාව සමානයි n බෙදීම 2/10 වෙනි බලය. හරි. 2/10 වෙනි බලය. මොකද එක අර්ධ ජීව කාලයක් ගියා නම් n බෙදීම 2යි. අර්ධ ජීව කාල දෙකක් ගියා නම් n බෙදීම 4යි. ඒ කියන්නේ 2/2යි. අර්ධ ජීව කාල 3ක් ගියා නම් n බෙදීම 8යි. ඒ කියන්නේ 2/3යි. හරි. අර්ධ ජීව කාල මෙතන දැන් ගිහිලා තියෙනවා 10ක්. n බෙදීම 2/10යි. දැන් තියෙන පරමාණු ගාන n බෙදීම 2/10යි. අපෙන් අහන්නේ දැන් විමෝචනය කරන ශීඝ්‍රතාව. හරි. ශීඝ්‍රතාවය n බෙදීම t කියලා ගත්තොත් ඒක සමානුපාතිකයි n බෙදීම 2/10ට. මේක එක මේක දෙක. හරි. ඕක සුළු කරන්න ඕනේ අදාළ දෙක සුළු කරොත් එහෙම. හරි. මේක සුළු කරන්න. මේක සුළු කරාට පස්සේ එනවා 5.12 වැඩි කිරීම 14 බෙදීම n බෙදීම t සමානයි n බෙදීම 2/10 කියන්නේ 2/10 ඉහළට යනවා. හරි. n සුළු වෙනවා. එතකොට n බෙදීම t හරි සමානයි කියලා ලැබෙනවා. ඔක සුළු කරාට පස්සේ මේක සුළු කරන්න. එතකොට 2/10 මේ පැත්තට යනවා. 2/10 වෙනි බලය. හරි. එතකොට සුළු කරාම අගයක් ලැබෙයි. 5.12 වැඩි කිරීම 14 බෙදීම 2/10. හරි. ඔක සුළු කරන්න. සුළු කරාට පස්සේ ඔයාලට අගයක් ලැබෙයි. හරි. මෙතන මම ඒක සුළු කරන්නේ නැහැ. සුළු කරාට පස්සේ අගයක් ලැබෙයි. හරි. රයිට්. ඊළඟට අපි යනවා එකේ තුන්වෙනි එක කියනවා අලුතින් තුන්වෙනි එකේ ප්‍රශ්නෙට අදාළයි අර යුරේනියම් සීන් එක. යුරේනියම් ක්ෂය වීමේදී යුරේනියම් 238යි 92 කියන එක 234යි 92 බවට පත් වෙනවලු. හරි. එහෙම 238යි 92 කියන එක 234යි 92 බවට පත් වෙනවලු. මේක අහන ප්‍රශ්නේ තමයි අලුතින් සෑදුණු නියස්ත්‍රය U සංකේතය භාවිත කරන්නේ U සංකේතයෙන් භාවිත කරලා තියෙනවා. හරි. මේකේ දැන් ස්කන්ධ ක්‍රමාංකය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. හැබැයි පරමාණු ක්‍රමාංකය අඩු වෙලා නැහැ. පරමාණු ක්‍රමාංකය අඩු නොවුණු නිසා තමයි අපි U විදිහටම භාවිත කරන්නේ. හරි. පරමාණු ක්‍රමාංකය අඩු වුනේ නැහැ කියලා කියන්නේ එතන නියස්ත්‍රය වෙනසක් වෙලා නැහැ. හරි. නියස්ත්‍රය වෙනසක් වෙලා නැහැ. ඊට ක්‍රෝණ තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. නියස්ත්‍රය වෙනසක් වෙලා නැහැ. රයිට්. ඒත් මේක අහන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. පරමාණු ක්‍රමාංකය වෙනස් නොවි පැවතීම හේතුව. හරි. පරමාණු ක්‍රමාංකය වෙනස් නොවි පැවතීම හේතුවෙන් නියස්ත්‍රය වෙනස් නොවේ. රයිට්. ඊට පස්සේ අපි යනවා ඊළඟ එකට.
ඊළඟ එක ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා අවම ඇල්ෆා සහ බීටා අංශු භාවිතා කරමින් ඒක අපිට කියනවා තුලිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව ලියන්න කියලා. බලමු. ඇල්ෆා සහ බීටා අංශු භාවිතා කරමින් ප්‍රතික්‍රියාව දීලා තියෙන්නේ U 238.92 කියන එක. U 234.92 බවට පත් වෙනවා. මේක තුලිත වෙන්න නම් අපි මේකට එකතු කරන්න ඕනේ ඇල්ෆා සහ බීටා. එකතු කරලා තුලිත කරන්න. ඒතකොට මෙතන අඩු වෙලා තියෙන්නේ 4ක් අඩු වෙලා කියලා කියන්නේ අපි ඇල්ෆා අංශුවක් එකතු කරොත් ස්කන්ධ ක්‍රමාංකේ හරි දෙපැත්ත බැලන්ස්. හැබැයි මෙතන ඇල්ෆා අංශුවල පරමාණු ක්‍රමාංක දෙකක් එනවනේ. ඒත් මේ පැත්තේ දෙකක් වැඩි වෙන්නේ. ඒක නිසා අපි ඒකට කරන්නේ මේ පැත්තට බීටා අංශු දෙකක් එකතු කරනවා. හරි 2යි බීටා. ස්කන්ධ ක්‍රමාංකේ 0යි පරමාණු ක්‍රමාංකේ ඍණ 1යි. ඒතර ඍණ 1 දෙකක් මේ දෙකට කැපෙනවා. ඒතකොට කෙලින්ම මේ පැත්තේ පරමාණු ක්‍රමාංක සමාන වෙනවා. ස්කන්ධ ක්‍රමාංකත් සමාන වෙනවා. ඒකට ඇල්ෆා අංශුවක් සහ බීටා අංශු දෙකක් තමයි යාළ එකතු කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට තුලිත ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. හරි. හරි ඒක ලියාගන්න. හරි ඊට පස්සේ බලන්න ඒකේ B1 කියනවා රේඩෝන් නැමැති මූලද්‍රව්‍යයට දින 4ක අර්ධ ජීව කාලයක් ඇත. මෙම සාම්පලයක ආරම්භයේ පරමාණු 10ක් තියෙනවලු. දින 16කින් පසු ඉතිරි ඇති රේඩෝන් පරමාණු සංඛ්‍යාව කොපමණද කියලා. AC මෙතන දැන් අර්ධ ජීව කාලේ දින 4යි කියලා තියෙනවා. දින 16ක් ගත වෙනවලු. ඉතින් අර්ධ ජීව කාලේ ඒවා 4ක් ගත වෙලා තියෙනවා. එතකොට ඉතිරි රේඩෝන් පරමාණු සංඛ්‍යාව N රේඩෝන් සමානයි. දැනට තියෙනවා 10. ඒක බෙදෙනවා අර්ධ ජීව කාල 4කින්. 2 4. හරි එතකොට ලැබෙනවා ඉතිරි පරමාණු සංඛ්‍යාව 6.25 වැඩි කිරීම 18ක් කියලා. ඔන්නෝයි පරමාණු සංඛ්‍යාව තමයි දැනට තියෙන්නේ. හරි වර්තමාන. ඊට පස්සේ බලමු විකිරණශීලී ක්ෂය වීමේ නියතය කොපමණද කියලා. හරි. ක්ෂය වීමේ නියතය. කියන්නේ ගැමා ලැම්ඩා ගහන්නේ. අපි දන්නවා මේක දීලම තියෙනවා. හරි. ලැම්ඩා සමානයි 0.7 බෙදීම t භාගේ අර්ධ ජීව කාලය. ඒකට අපෙන් අහන්නේ මෙන්න මේ ලැම්ඩාගේ. ලැම්ඩා සමානයි 0.7 බෙදීම අර්ධ ජීව කාලය කියලා කියන්නේ. මේක දීලා තියෙන්නේ දින 4යි කියලා. හරි. දින 4යි කියලා කියන්නේ අපි මේක තප්පර වලින් ආදේශ කරන්න ඕනේ. දිනකට තප්පර කියලා කියන්නේ දිනකට පැය නම් දැන් පැයකට තප්පර තියෙනවා 3600. ඒකෝට දිනකට පැය තියෙනවා 24. 24න් වැඩි කරනවා. ඒ වගේ දින 4. ඔන්නෝක තමයි තප්පර වලින්. ඒක සුළු කරාම ලැම්ඩාට අගයක් එනවා. ලැම්ඩා සුළු කරන්න 2.025 දාහිරින 6යි එන්නේ. 2.025 වැඩි කිරීම 10 6යි තප්පරයට කියලා එනවා. රයිට්. ඔන්න ඔක තමයි ලැම්ඩා නියතය වෙන්නේ. රයිට්. රයිට්. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට. දින 16න් පසු රෙඩෝන් ක්ෂය වීමේ ශීඝ්‍රතාවය කොපමණද? හරි. දින 16න් පසු රෙඩෝන් ක්ෂය වීමේ ශීඝ්‍රතාවය අහන්නේ. කෙලින්ම දින 16න් පසු රෙඩෝන් ක්ෂය වීමේ ශීඝ්‍රතාවය අපිට ගණනය කරන්න පුළුවන්. කීවෙනි කොටසද? තුන්වෙනි එකනේ. තුන්වෙනි එක dn බෙදීම dt එහෙම නැත්නම් n බෙදීම t සමානයි ලැම්ඩා බෙදීම ලැම්ඩා ඉන්නේ. ඒකට n කියලා කියන්නේ ඒ අවස්ථාවේ තියෙන පරමාණු සංඛ්‍යාව. ඒතර දින 16කට පසු පරමාණු සංඛ්‍යාව අපි ගණනය කරා 6.2.5 වැඩි කිරීම 18ක්. නියතය ගණනය කරා 2.025 වැඩි කිරීම 10 9. ඒතර ඔය දෙක වැඩි කරනවා. 2.025 වැඩි කිරීම 10 9 වැඩි කරනවා 6.25 18. සුළු කරාම ලැබෙනවා අදාළ 1.265 10 3යි. 1.265
වැඩි කිරීම 13යි ක්ෂය වීමේ නිසා ඒක එතකොට බෙකරල් වලින් අවිමයි ඉන්නේ. හරි බෙකරල්. රයිට්. හරි එතකොට ඒකත් හරි ඒ ටික ලියා ගන්න ඔයාලා. ඊට පස්සේ යමු C කොටසට. හරි ඊට පස්සේ අපි බලමු C කොටස. C කොටස කියනවා විකිරණශීලී සමස්ථානිකවල ස්කන්ධ ක්‍රමාංකනේ ඒ ඉදිරියෙන් එක් නියුක්ලියෝනයකට මධ්‍යන්නේ බන්ධන ශක්තිය. කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ මෙතන නියුක්ලියෝන සංඛ්‍යාවනේ. හරි මධ්‍යන්න බන්ධන ශක්තිය B බෙදීම A ඉහත ප්‍රස්ථාරයට අනුව විචලනය වේ. P Q R හා S යන සමස්ථානික ආශ්‍රිත පහත න්‍යෂ්ටික අන්තර් ක්‍රියා සලකා බලන්න. හරි. ප්‍රතික්‍රියා තුනක් දීලා දෙනවා. ඊට පස්සේ අහනවා සුදුසු ගණනය කිරීමක් ගණනය ඇසුරෙන් න්‍යෂ්ටික තාප බලාගාරයක් උදෙසා භාවිතා කළ හැකි න්‍යෂ්ටික අන්තර් ප්‍රතික්‍රියා මොනවාද ඉදිරිපත් කරන්න. මෙන්න මේ ප්‍රතික්‍රියා තුන සලකලා බලන්න කියලා දෙනවා. දැන් න්‍යෂ්ටික බලාගාරයක් සඳහා අපි ප්‍රතික්‍රියාවක් මෙතන යෝජනා කරනවා නම් ඒකේ අනිවාර්යයෙන්ම දැන් මෙතන බන්ධන බිඳෙන්න තියෙන ශක්තිය තියෙනවනේ. දැන් මේ P නේ දීලා තියෙන්නේ. ඒකට P බිඳෙනවනේ Q සහ R බවට පළවෙනි එක. හරි. ඊට පස්සේ දෙවෙනි එක P Q සහ 2S 3 P සහ 2R දන 2T බවට. එතකොට මෙතන P බිඳෙනවනේ. බිඳිලා තමයි ඊට පස්සේ හැදෙන්නේ. ඒකට P බිඳෙද්දි වැය වෙනවා යම් කිසි ශක්තියක්. ඊට පස්සේ Q සහ R ඒ වගේම S ඒ වගේම T හැදෙද්දි න්‍යෂ්ටි හැදෙනවනේ. හැදෙද්දි ශක්තියක් පිට වෙනවා. එතකොට මේක න්‍යෂ්ටික බලාගාරවල භාවිතා කරන්න නම් අර P බිඳින්න ලබා දෙන්න ඕන ශක්තියට වඩා අර දකුණු පැත්තේ තියෙන න්‍යෂ්ටි හැදෙද්දි පිට කරන ශක්තිය වැඩි වෙන්න ඕනේ. මොකද අපිට ශක්තිය අවශ්‍ය වෙන්නේ න්‍යෂ්ටික බලාගාර. ඒ කියන්නේ ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය මෙතන වැඩි වෙන්නයි ඕනේ. හරි. ඒක අපි ගණනය කරලා බැලුවොත් P Q ධන R බැලුවොත් එහෙනම් ප්‍රතික්‍රියාව ඒක සුදුසු කියලා බලමු අපි. P Q ධන R හැදෙනවනේ. ඒක P බෙදෙන්න අවශ්‍ය කරන ශක්තිය මේ වගුවට අනුව කෙලින්ම B බෙදීම A කියන්නේ P වලට අදාළව 8යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඒක වැඩි කරන්න ඕනේ A වලින්. එතකොටනේ ශක්තිය එන්නේ. 8 වැඩි කිරීම 100යි. හරි එතකොට 800යි. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. Q කියලා කියන්නේ Q වලට අදාළව බැලුවොත් එහෙම 10 වැඩි කිරීම 60යි කියන්නේ 600යි. ධන R කියලා කියන්නේ 6 වැඩි කිරීම 40 කියන්නේ 240යි. මේ දෙක එකතු වෙන්නේ 840. හරි. මේ ප්‍රතික්‍රියාවක වලට ප්‍රතිඵල වල වැඩිනේ. එතකොට මේක අපිට භාවිත කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි එක බැලුවොත් P Q සහ 2S බවට P Q ධන 2S බවට P එතකොට 800මයි බිඳෙන්න වෙන ශක්තිය. Q කියලා කියන්නේ 600යිනේ. ධන 2 S කියලා කියන්නේ එතකොට 9 වැඩි කිරීම 20. 180. එතකොට එනවා 780යි කියලා. අන්න දැන් ඊට පස්සේ මේකදී පිට කරන ශක්තිය අඩුයි. අපි බිඳින්න ලබා දෙන ශක්තියට වඩා. එතකොට මේක අපිට භාවිතා කරන්න බෑ. රයිට්. දෙවෙනි ප්‍රතික්‍රියාව භාවිතා කරන්න බෑ. තුන්වෙනි එක බැලුවොත් එහෙම P හැදෙනවා 2R ධන 2යි. R සඳහා ශක්තිය අපි බැලුවොත් එහෙම 240යි. ඒතර 2R කියලා කියන්නේ 480යි. එතන 800යි. ධන T සඳහා බැලුවොත් එහෙම අපි T කියන්නේ 5 වැඩි කිරීම 10 කියන්නේ 50යි. 50යි කියන්නේ 50 අර 2 100යි. රයිට්. එතකොට 800යි මේ පැත්තේ 480යි කියලා කියන්නේ 580යි. හරි 580යි. එතකොට ඒකත් අපිට භාවිතා කරන්න බෑ. ඒකත් භාවිතා කරන්න බෑ. ඒකට අපිට භාවිතා කිරීමේ හැකියාවක් තියෙන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව. ඒකට හේතුව වෙන්නේ ඒකදී වැය වෙන ශක්තියට වඩා පිට කරන ශක්තිය වැඩි. හරි. පළවෙනි ප්‍රතික්‍රියාව තමයි භාවිතා කිරීමේ හැකියාවක් තියෙන්නේ. ඔය විදිහට ගණනය කිරීමක් කරලා පෙන්වන්න ඕනේ. රයිට්. ඔක ලියාගන්න. හරි අපි ඊළඟ එක බලමු D කොටස. හරි. D එක බලන්න. D එක කියන්නේ නූතන න්‍යෂ්ටික බලාගාරවල උපයෝගී කරගන්නා න්‍යෂ්ටික විකන්දන ප්‍රතික්‍රියාව පහත දැක්කේ ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. ඒකේ නියුට්‍රෝන කියලා තියෙනවා. ඊට පස්සේ
පළවෙනි එකේ කියනවා න්‍යෂ්ටික විඛණ්ඩනය සඳහා න්‍යෂ්ටික විඛණ්ඩනයේ ප්‍රතික්‍රියා උද්දීපනය සඳහා ප්‍රෝටෝන හෝ ඇල්ෆා අංශු වලට වඩා නියුට්‍රෝන බෙහෙවින් සුදුසු වන්නේ මන්දයි පහදන්න. නියුට්‍රෝන සුදුසු වෙන්න හේතුව තමයි නියුට්‍රෝන කියන්නේ ආරෝපණ රහිත අංශු. හරි. දැන් බීටා සහ ඇල්ෆා කියලා කියන ආරෝපණයක් තියෙනවා. ආරෝපණ රහිත අංශු නිසා නියුට්‍රෝන වලට පරමාණු වල න්‍යෂ්ටි කරා ළඟාවීමේ හැකියාව වැඩි. අර ඇල්ෆා අංශු සහ බීටා අංශු වලට වඩා. ඒක තමයි අදාළ හේතුව වෙන්නේ. හරි. ඒ හේතු විදිහට ලියන්න ඒ අනාරෝපිත බැවින් එහෙම නැත්නම් ආරෝපණයක් රහිත බැවින් පහසුවෙන් න්‍යෂ්ටි වෙත ළඟා කර ගැනීමට හැකියවීම පහසුවෙන් න්‍යෂ්ටි වෙත ළඟා වීමට හැකියවීම රයිට් ඒක හරි ඊට පස්සේ ඒක දෙවෙනි එකට බලමු දීලා තියෙනවා U 235 92 LA 149 57 BR 85 35 යන සමස්ථානිකයන්හි නියෝනියකට බන්ධන ශක්තිය. ඒ කියන්නේ අර කලින් ප්‍රස්තාරිත තිබු වගේ බන්ධන ශක්තිය නියෝනියකට කියලා කියන්නේ මේ ස්කන්ධ ක්‍රමාංකයට බන්ධන ශක්තිය කියලා කියන්නේ. ඒතර අපි ශක්තිය ගණනය කරන්න නම් මේ දීලා තියෙනගේ ස්කන්ධ ක්‍රමාංකය වැඩි කරන්න ඕනේ. හරි. පිළිවෙලින් 7.6 8 9.5 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් නම් මෙම න්‍යෂ්ටික විකර්ණන ප්‍රතික්‍රියාවේ විමෝචනය වන ශක්තිය ගණනය කරන්න කියලා කියනවා. හරි. මෙගා ඉලෙක්ට්‍රෝන වලින් ගණනය කරන්න කියලා තියෙන්නේ. ඒක දැන් මෙතන මෙහෙමනේ තියෙන්නේ. 235 92 මෙයාන විකණ්ඩනය වෙන්නේ ධන 1 බිඳුව නියුට්‍රෝන මෙයා විකණ්ඩනය වෙනවා LD 149 57 ධන 85 35 BR ධන නියුට්‍රෝන රයිට්. එතකොට මෙයාගේ ශක්තිය අපි ගණනය කරලා මේ දෙන්නගේ ශක්තිය ගණන කළා. ඒ අතර වෙනස තමයි විමෝචනය වන විකිරණ වල විමෝචනය වන ශක්තිය වෙන්නේ. හරි. එතකොට බලමු. දැන් මෙයාගේ කියනවා 7.6 කියලානේ කියන්නේ. එතකොට 7.6 235 වැඩි කරන්න ඕනේ. 7.6 වැඩි කිරීම 235යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් එයාගේ ශක්තිය. මෙයාගේ ශක්තිය වෙන්නේ එයාගේ අගේ දීලා තියෙන 8යි කියලා. ඒක 8 වැඩි කිරීම එයාගේ ස්කන්ධ ක්‍රමාංක 149. ධන මෙයාගේ වෙන්නේ එයාගේ දීලා තියෙන 9.5 ඒ කියන්නේ 9.5 වැඩි කිරීම 85. ඔන්න ඔය විදිහට. ඒකට මේ අගයන් ගණනය කරන්න ඕනේ. මේකේ 1990 9.5 කියලා එනවා මෙතන මේ දෙක එකතු 1999.5 කියලා එනවා. එතකොට විමෝචනය වන ශක්තිය E කියලා ගත්තොත් E සමානයි මේ දෙකේ වෙනස. හරි. එතන මෙතන අගේ එනවා සුළු කරාට පස්සේ 1786යි කියලා. 1786යි කියලා. හරි. එතකොට වෙනස කියලා කියන්නේ 1999.5න් අඩු කරන්න ඕනේ 1786යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි. ඔක සුළු කරන්න සුළු කරාට පස්සේ අදාළගේ එනවා 213.5යි කියලා. හරි. 213.5යි මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. ඕක තමයි විමෝචනය වන ශක්තිය වෙන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ කොටසට යමු. ඒකේ කියනවා න්‍යෂ්ටික තාප විදුලි බලාගාරයක ක්ෂමතාව දීලා තියෙනවා 500යි මෙගාවොට් කියලා. හරි. මෙගාවොට් වලින් දීලා තියෙන්නේ. ද කාර්යක්ෂමතාව 40යි කියලා දීලා තියෙනවා. මෙම බලාගාරය සඳහා වර්ෂයකට වැය වෙන U 235.92 යුරේනියම් 235.92 ස්කන්ධය ගණනය කරන්න කියලා තියෙනවා. හරි. ස්කන්ධය ගණනය කරන්න කලින් අපි දැන් මුළු ශක්තිය කියන්නේ වැය වෙන ශක්තිය හොයාගන්න ඕනේ. බලමු. වැය වෙන ශක්තිය කියලා කියන්නේ දැන් මෙතන බලාගාරයේ ක්ෂමතාවය දීලා තියෙනවා 500යි මෙගාවොට් කියලා. එතකොට මේක තමයි වර්ෂයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි අර මේ
කාර්යක්ෂමතාවය 40%යි කියලා දීලා. බලාගාරය සඳහා වැය වෙන ගාණ දී අහන්නේ හරි. එතකොට කාර්යක්ෂමතාවය ගැන දැන් යුරේනියම් වලින් දෙන ශක්තිය දෙනවනේ. අන්නේ දෙන ශක්තියේ කාර්යක්ෂමතාවය තමයි. ඒ කියන්නේ දෙන ශක්තියෙන් 40%ක් තමයි මේ බලාගාරයේ ක්‍රියාත්මක වෙන්නේ දෙන්නේ කියලා කියන්නේ. ඒතකොට හැබැයි බලාගාරයේ ක්ෂමතාවය තියෙනවා 500 කියලා. අපි දෙන ක්ෂමතාවෙන් 40%ක් තමයි බලාගාරයට ගන්නෙ. හරි. එතකොට ඒ කියන්නේ වැය වෙන යුරේනියම් වලින් 40% තමයි බලාගාරයට ගන්න. ඒකට අපි ලබා දිය යුතු යුරේනියම් වලින් ලබා දිය යුතු ක්ෂමතාවය P කියලා ගත්තොත් එහෙම එතකොට P වලින් 40%යි තමයි සමාන වෙන්නේ මේ බලාගාරයේ ක්ෂමතාවයේ 500ට. හරි 500ට. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් P යුරේනියම් වලින් ලබා දිය යුතු ක්ෂමතාවය. හරි. ඒක සුළු කරන්න ඔක සුළු කරාට පස්සේ යුරේනියම් වලින් ලබා දිය යුතු ක්ෂමතාවය 1250යි කියලා එනවා මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට්. හරි 1250යි P. එතකොට මේ ක්ෂමතාවය කියලා කියන්නේ මෙතන තත්පරයකට ගේනේ. හැබැයි අපෙන් අහන්නේ වර්ෂයකට. හරි වර්ෂයකට වැය වෙන ගාණ අහන්නේ. ඒකට වර්ෂයකට වැය වෙන ශක්තිය අපි ගන්නේ කරොත් මෙන්න මේ ක්ෂමතාවය වැඩි කරන්න ඕනේ වර්ෂය සඳහා ගත වෙන කාලය. හරි. ඒ කියන්නේ මුළු ශක්තිය E total කියලා ගත්තොත් 1250 වැඩි කරන්න ඕනේ වර්ෂයකට තියෙන තප්පර ගානේ. වර්ෂයකට තියෙන තප්පර ගාන කියන්නේ 3 වැඩි කිරීම 17. ඔක සුළු කරන්න දැන් 1.25 වැඩි කිරීම 3 වැඩි කිරීම 10 10 කියලා ලියලා ඉන්නේ. ඒක 3 වැඩි කිරීම 1.25 කියන්නේ 3.7 5 වැඩි කිරීම 10 10ක් ජූල් කියන ශක්ති ප්‍රමාණයක් ඕන. ජූල් වලින් තමයි ශක්තිය එන්නේ. මොකද අපි මෙගා වොට් වලින් ඉන්නේ තිබ්බේ. ජූල් වලින් තමයි අදාළ ශක්තිය අපිට ලැබෙන්නේ. රයිට්. එතකොට ජූල් වලින් ශක්තිය ලැබෙනවා. අපෙන් අහන්නේ ශක්තිය නෙමෙයි මෙන්න මේ ශක්තිය නිපදව ගන්න වැය වෙන ස්කන්ධය. යුරේනියම් ස්කන්ධය. හරි. ඒතර යුරේනියම් ස්කන්ධය ගණනය කරන්න කලින් අපි යුරේනියම් මවුල ගන්න ගණනය කරමුකෝ. ඒ කියන්නේ දැන් මෙතන යුරේනියම් පරමාණු එකකින් හරි අර අපි කලින් ප්‍රතික්‍රියාවේදී ගණනය කරේ යුරේනියම් එකම පරමාණු එකකින් නිකුත් කරන ශක්තියනේ. ඒකනේ අපිට ආවේ 213.5 මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා. එතකොට යුරේනියම් එක මවුලයකින් නිකුත් කරන ශක්තිය අපිට ගණනය කරන්න පුළුවන්. එක පරමාණුවකින් නිකුත් කරන ශක්තිය එන්නේ 213.5යි. හරි. දෙසිය 13.5යි. මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා ශක්තියක්. හැබැයි අපිට මේකදී අවශ්‍ය වෙන්නේ ඉලෙක්ට්‍රෝන මෙගා ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන එකකින් නෙමෙයි ජූල් වලින්නේ. එතකොට අපි එක මවුලයක පරමාණු තියෙන අවොගාඩ්‍රෝ සංඛ්‍යාවක්. ඒ කියන්නේ 6 වැඩි කිරීම 10 23යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ 6 වැඩි එක මවුලයකින් අපි ගණනය කරන්න අවශ්‍ය කියන්නේ එක මවුලයකින් නිකුත් කරන ශක්තිය ගණනය කරන්න නම් මෙන්න මෙයාගේ වැඩි කරන්න ඕනේ 6 වැඩි කිරීම 10 23. එතකොට මුළු ශක්තිය එක මවුලයකින් ලබා දෙන ශක්තිය එක මවුලයකින් ලබා දෙන ශක්තිය සමානයි හරි 213.5 වැඩි කරනවා 6 වැඩි කිරීම 10 23. මේක එන්නේ මෙගා ඉලෙක්ට්‍රෝන වලට. හැබැයි අපිට අවශ්‍ය කරන්නේ ජූල් වලින්. ඒක නිසා මේක නැවත වැඩි කරනවා ඉලෙක්ට්‍රෝන වල. එතකොට ඉලෙක්ට්‍රෝනේ ආරෝපණය 6.02 වැඩි කිරීම 10. හරි ඉලෙක්ට්‍රෝනේ ආරෝපණය කියලා කියන්නේ මේ 1.6 10 19.
ඕකෙන් වැඩි කරනවා. එතකොට එනවා ජූල් වලින්. හරි. ඕක සුළු කරාට පස්සේ ජූල් වලින් ඔයාලට එනවා 2.0496 වැඩි කිරීම 1013. 2.0469 වැඩි කිරීම 1013 ජූල් කියලා එනවා. හරි. කියන්නේ මවුල් එකකින් ලබා දෙන ශක්තිය මේකයි එන්නේ. හරි. මෙන්න මේ ශක්ති ප්‍රමාණයක් ලැබෙනවා මවුල් එකකින්. ඒ කියන්නේ ළමයි එතන මේ 10 13 වෙනි බලය නෙමෙයි එන්නේ 10 මෙතන 7 එන්න ඕනේ. හරි. සුළු කරාම ඔන්න ඔය විදිහට. හරි. එතකොට අපි එක මවුලකින් ලැබෙන ශක්ති ගාන ශක්ති ප්‍රමාණය හොයාගත්තා. ලැබෙන මුළු ශක්ති ප්‍රමාණය අපි දන්නවා. අපි අවශ්‍ය කරන මුළු ශක්ති ප්‍රමාණය. එතකොට අපිට මවුල් සංඛ්‍යාව යුරේනියම් මවුල් සංඛ්‍යාව අපිට හොයාගන්න පුළුවන්. මෙන්න ගැන මුළු ශක්ති සංඛ්‍යාව මුළු ශක්ති ප්‍රමාණය බෙදන්න ඕනේ එක මවුලකින් ලැබෙන ශක්ති ප්‍රමාණය 10 බෙදන්න ඕනේ. right. ඕකෙන් බෙදපුවම අපිට ලැබෙනවා මවුල් සංඛ්‍යාව යුරේනියම් මවුල් සංඛ්‍යාව විදිහට ඕක සුළු කරාම ලැබෙනවා 1829.6යි මවුල් කියලා. හරි. දැන් අපි මෞලික ස්කන්ධය දන්නවා. කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය දන්නවා 235යි කියලා. මවුල ගාන සමානයි ස්කන්ධයක බෙදීම මෞලික ස්කන්ධය. පෙඟාන ස්කන්ධය. හරි. එතකොට ස්කන්ධය සමානයි. මේ මවුල ගාන වැඩි කරනවා මෞලික ස්කන්ධය. මවුල ගාන කියලා කියන්නේ 1829.6යි. වැඩි කරනවා මෞලික ස්කන්ධය කියලා කියන්නේ 235යි. එතකොට ග්‍රෑම් වලින් උත්තරේ එනවා අපිට. ග්‍රෑම් වලින් උත්තරේ එනවා මෙන්න මේක. හරි. මෙයාගේ එනවා. ඒතර ඕක ස්කන්ධ කිලෝග්‍රෑම් කරන්න ඕන 13 බෙදන්න ඕන. එතකොට පිළිතුර විදිහට යුරේනියම් ස්කන්ධ එනවා කිලෝග්‍රෑම් 430ක් හරි. කිලෝග්‍රෑම් 430ක් අවශ්‍ය වෙන අපිට මේ අදාළ ක්‍රියාවලිය සඳහා. හරි. ඕක ලියා ගන්න.